Okay. Good evening, all of you. Good evening, my dear students. Subha Sandhyaවක් ඉතින් ආදරණීය දරුවෝ හැමෝටම. Can you hear me? මාව ඇහෙනවද පුතේ? ඇහෙනවා සර්. හරි. හොඳට ඇහෙනවද? භාගයටද ඇහෙන්නේ කොහොමද පුතේ? හොඳට ඇහෙනවා සර්. Hari, හොඳට ඇහෙනවනේ. Hari. Okay. Last week we discussed the unit 6, better safe than sorry. හරිද? අපි පුතේ ගිය සතියේ පටන් ගත්ත පාඩම තමයි better safe than sorry. අපි sorry කියනවට වඩා එහෙම නැත්නම් worry වෙනවට කනගාටු වෙනවට වඩා ආරක්ෂා වෙන එක හොඳයි කියන එක. ඉතින් මේ දවස්වලත් පුතේ දුවේ අපිට ගොඩක්ම ළඟින් යන මාතෘකාවක්, ළඟින් යන topic එකක් ඒක. අපි කියනවා timely topic එකක්. හරිද? කාලීන මාතෘකාවක් කියලා timely topic. මොකද අපි මේ තියෙන කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක අපිට සිද්ධ වෙලා තියෙනවා ආරක්ෂා වෙන්න. So we can say better safe than sorry. ඉතින් කනගාටු වෙනවට වඩා ආරක්ෂා වෙන එක හොඳයි. වඩා හොඳයි කියන පාඩම තමයි අපි කතා කරමින් හිටියේ in your textbook. ඔයාගේ පෙළ පොතේ තියෙන. හරි. ඊට පස්සේ අපි කිව්වා get well card එකක් හදමු කියලා. ඉතින් ඒක මට දරුවෝ එවලා තිබුණා. ඉතාලම හොඳයි. මම මුලින්ම කියන්න ඕනේ හරිම ලස්සන get well cards දරුවෝ කීප දෙනෙක් එවලා තිබුණා. ගොඩක් උවමනාවෙන් හදපු. ඉතින් එහෙම වැඩ කරන දරුවෝ ඉන්නවා. ඉතින් ඇත්තටම සතුටුයි. මම ඒ ටික ඔයාලට පෙන්නන්නම්. සහ ඒ ටික මම පොදුවේ group එකකට දාලා වෙනම appreciate කරනවා සහ ඒකට පොඩි appreciation එකක් අනිවාර්යයෙන්ම කරනවා. හරි. සහ පුතේ අන්න දැනටත් මට පේනවා දරුවෙක් දෙන්නෙක්ගේ අතේ එක තියෙනවා. හරි බොහොම හොඳයි. ඉතින් මුලින් මේක කියන්න ඕනේ වුණා මට. ඒක මට මතකයේම තිබුණා මොකද ඒ දරුවෝ ඒක හදලා වෙලා තිබුණා. සහ ඊළඟට අපි යනවා අද ඉගෙන ගන්න කොටස් කීපයකට. ඒකෙන් පස්සේ අපි ගිය සතියේ කතා කරා මං හිතන්නේ healthy food රචනාව. කතා කරා නේද පුතේ? සෞඛ්‍යමත් ආහාර කියන රචනාව කතා කරානේ. හරි good. ඒකෙන් පස්සේ before සහ after කියන කොටස කතා කරාද පුතේ? අපි කලින් දවසක හරි කතා කරාද නැත්නම් අපිට කතා කරන්න තියෙනවද ඒක? Before, after and because. අපි ඒක කතා කරාද පුතේ? කතා කරන්න තියෙන කොටසක්ද? හරි බලන්නකො දරුවෝ මෙන්න මේ කොටස කතා කරාද කියලා. අපි ඉන්නේ මෙන්න මේ පාඩමේ කවුරු හරි ගාව දරුවෙක් ළඟ දැනට නිබන්ධනය නැත්නම් ටියුට් එක නැත්නම් එයාලට පුළුවන් අච්චුපත පාවිච්චි කරන්න unit 6 better safe than sorry. කනගාටු වෙනවට වඩා ආරක්ෂා වෙන එක හොඳයි කියන එක. ඔව්. සර් සෙහන්සගේ ටියුට් එක තිබ්බේ නෑ කිව්වනේ සර්. සෙහන්සගේ ටියුට් එක කාටද නැත්තේ කවුද අපේ මේ කවුද ලැබුණේ නැද්ද? කවදද ඒක ගිහිල්ලා ඇහුවේ ආපහු? අම්මා ගිය සති පෙරේදද කොහෙද සර් ගිහිල්ලා ආලා තිබුණා. ටියුට්ස් එක වගේක් මම තිබ්බේ එහෙම වුණොත් ඉවර වුණාද දන්නේ නැහැ. කමක් නැහැ පුතේ. ඔයා ගාව අච්චුපත තියෙනව නේද? ඔව් සර්. හරි. දැනට ඒක යූස් කරන්නකෝ. මම ඔයාට අනිවාර්යෙන් මේක ආපහු තියලා ඔයාට මම කෝල් එකක් දෙන්නම් පුතේ. ඔයාගේ ටෙක්ස්ට්බුක් එක ඔයාට යූස් කරන්න පුළුවන්. සහ ටියුට් නැති ඕනම දරුවෙකුට දැනට ටියුට් එක නැති ඕනම දරුවෙකුට තමන්ගේ පෙළ පොත අච්චුපත පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක තමයි page number එක. හරිද? sorry ඕක නෙවෙයි. මෙන්න මේක. හරිද? ඒ නිසා තමන්ගේ අච්චුපත ඕනම දරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙන්න මේ කොටස කතා කරා ගිය සතියේ. සහ ඒකෙන් පස්සේ මේ අභ්‍යාසය අපි කතා කරා. ඊට පස්සේ must, should, would, can කියන කොටස් ටික අපි කතා කරා මං හිතන්නේ. ඒකෙන් පස්සේ අපිට කතා කරන්න තිබුණු කොටසක් තමයි food rainbow එක. මං හිතන්නේ food rainbow එක අපිට ටියුට් එකේ කතා කරන්න තියෙනවා. සහ ඊට කලින් මම කැමතියි අද ව්‍යාකරණ පාඩම මුලින්ම කරන්න. මොකද දරුවෝ තෙහෙට්ටුවට ලක් වෙන්න කලින් ටිකක් එහාට මෙහාට වෙන වෙලාවක් වෙන්න කලින් මේ ග්‍රැමර් පාර්ට් එක කතා කරලා ඉන්න. හරිද? ව්‍යාකරණ කොටස කතා කරලා ඉන්න. ඒක තියෙනවා page number 68 68 පිටුවේ. සහ අච්චුපතේ නම් ටියුට් එක තියෙන දරුවන්ට ඒ ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ටියුට් එක තියෙන දරුවන්ගේ ඒක තියෙනවා පිටු අංක
ටියුට් එකේ page number එක page number 5 පස්වෙනි පිටුවේ ඒක තියෙනවා. හරි. ඉතින් එහෙම ටියුට් එක නැති දරුවන්ට පුළුවන් මේක ලියන පොතේ ලියාගන්න මේ අදාළ කොටස කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඒ නිසා CR පොතේ හෝ තමන් පාවිච්චි කරන කටුවැඩ කොලයක දරුවන්ට පුළුවන් ඒක ලියාගන්න before and after කියන කොටස. Hari. Now look at the board. Now look at the board. Before and after. Api kiyamu after and before. After and before. My dear students, do you know the meaning of these two words? The meaning. Meaning එක කියන්නේ පුතේ තේරුම. මේ වචන දෙකේ තේරුම මගේ දරුවෝ දන්නවද? After and before. What is the meaning? මොකක්ද පුතේ තේරුම? After and before. පෙර සහ පසු. පෙර සහ පසු. පෙර මේක, පසු මේක. After කියන්නේ පුතේ සරලවම කියනවා නම් අපි කියනවා පසු. හරිද? ඒ වගේම before කියලා අපි කියනවා පෙර. එහෙම නැත්නම් අපි මේකෙදි පුතේ පාවිච්චි කරන වචනය කලින්. මේක නම් පසු අපි කියනවා පස්සේ කියලා. හරිද? මේක තමයි අපි පාවිච්චි කරන අදහස. එතකොට why we use after and how we use after, you have to know and you have to learn. ඔයා ඉගෙන ගන්න ඕන පුතේ. You have to කියන්නේ ඕනේ කියන එක. You have to learn. ඔයා ඉගෙන ගන්න ඕන why we use after. ඇයි අපි after පාවිච්චි කරන්නේ? සහ how we use after. සහ කොහොමද අපි after කියන වචනය පාවිච්චි කරන්නේ? එතකොට ඇයි සහ කොහොමද පාවිච්චි කරන්නේ? ඇයි කියන එක මුලින් ඉගෙන ගන්නවා. සහ ඒක පාවිච්චි කරන විදියක් තියෙනවානේ. අපිට ඕන විදියට after දාන්න බෑ. හරිද? ඒ නිසා after කියන එකේදී ඒ පාවිච්චි කරන විදිය මොකක්ද කියන එක ඉගෙන ගන්න ඕනේ මගේ දරුවෝ. සහ ඊළඟට before කියන එක පෙර කලින් ඒක ඇයි පාවිච්චි කරන්නේ සහ කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අපි කතා කරනවා. හරිද? ඒ නිසා පුතේ දුවේ ඔයාලගේ ටියුට් එක තියෙන දරුවන්ට පුළුවන් ටියුට් එකේම ලියා ගන්න ඉඩ දීලා තියෙනවා. සහ ලියන පොතක හරි කටුවැඩ කොළවල හරි වැඩ කරන දරුවෝ ඉන්නවා. ඒව ඇටච් කරගන්න ෆයිල් කරන ළමයි ඉන්නවා. ඒ නිසා ඒ දරුවන්ට පුළුවන් මාතෘකාව ලියන්න before and after කියලා topic එක දාලා ඒකේ subtitle එක උපමාතෘකාව දාන්න after පසු කියලා. හරි. දාගන්නකො topic එක. topic එක සහ sub topic එක දාගන්න. subtitle එක sub topic එක දාගන්න. මාතෘකාව සහ උපමාතෘකාව. එකෙන් පස්සේ අපි කතා කරමු after කියන එක ඇයි අපි පාවිච්චි කරන්නේ කියලා. හරිද පුතේ? හරි. ලියන් ඉවරයි නේද පුතේ මාතෘකාව? ලියන් ඉවරයිද? තාම ලියනවද? ලියලි ඉවරයි සර්. ලියලි ඉවරයි. ඔන්න අපි යනවා හොඳට අහගන්න දැන්. හොඳ හුස්මක් ගන්න. හුස්ම අරගෙන calm down වෙලා දැන් අහගන්න. We use after to donate, to denote as some time after. හරිද? අපි මේකෙන් පුතේ අදහස් කරනවා, ගම්ම්‍ය කරනවා යම්කිසි වෙලාවකට පස්සේ කියන අදහස. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් as a preposition නිපාත පදයක් විදියට after is often used. after කියන එක නිතරම පාවිච්චි කරනවා to denote a certain time. නිශ්චිත වෙලාවක් ගැන කතා කරනකොට. හරිද? ඔන්න පළවෙනි point එක තමයි අපි after කියන එක පාවිච්චි කරන්නේ to talk about a certain time. නිශ්චිත වෙලාවක් ගැන කතා කරන්න. හරිද? එතකොට මේක වෙලාවක් ගැන කතා කරනවා වගේම අපි මේකෙන් කතා කරන්නේ after කියන වචනෙන් කතා කරන්නේ පුතේ පස්සේ. හරිද? ඒ අදාළ නිශ්චිත වෙලාවට පසු සිද්ධ වෙච්ච තවත් සිද්ධියක් ගැන අපි කියනවා නම් එහෙම නැත්නම් ඒ සිද්ධියට පස්සේ සිද්ධ වෙච්ච වෙනත් අදහසක් සමග මේක සම්බන්ධ කරනවා නම් අපිට කියන්න පුළුවන් after කියන වචනේ. හරිද? Now look at the board. Father
came home. Father came. පුතේ came කියන්නේ මොකක්ද? Father came. Came කියන්නේ? ක්‍රියාපදය. ඔව් ක්‍රියාපදයක්. එතකොට මං අහන්නේ meaning එක. Father තාත්තා came කියන්නේ? ආවා. හරිද? තාත්තා ආවා ගෙදර. පුතේ මෙන්න මේක මම දරුවන්ට කියන්න ඕනේ දෙයක් චූටි කාලේ ඉඳලා මෙතෙන්ට නිකන් වෙන මොකක් හරි වචනයක් අඩුයි වගේ දැනෙන කට්ටිය ඉන්නවද? සාමාන්‍යයෙන් මෙතෙන්ට නිකන් වචනයක් ඔයාලට හුරු පුරුදු එකක් අඩුයි වගේ දැනෙන දරුවෙක්? මේක පුතේ හිතනවාද කාට හරි දරුවෙකුට father came to home කියලා ආවනම් හොඳයි කියලා? to කියන්නේ ට කියන එකනේ. එතකොට තාත්තා ආවා ගෙදරට to කියලා ආවනම් හොඳයි කියලා හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ වගේනේ. හිතන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හරි. ඔන්න පුතේ මේක ජීවිතේ කිසිම දවසක අමතක කරන්න එපා. We never use the word to before the word home. හරිද? අපි පුතේ කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ කොහෙදිවත් home කියන වචනෙට කලින් to. හැබැයි මන්දා ගොඩක් දරුවෝ පුරුදු වෙලා ඉන්නවා I go to home. හරි එහෙමනේ කියන්නේ I go to home. It's wrong. හරිද? It's wrong. ඒක වැරදි පුතේ. I go to home කියන්නේ හරිද? I go to home. මේක වැරදි. හරිද? අපි කියන්නේ to අයින් කරලා I go home. කවදාවත් පුතේ මේ home කියන වචන ඉස්සරහා එහෙම නැත්නම් මම දරුවන්ට කියනවා ගේ ඉස්සරහා to දාන්න එපා කියලා. හරිද? ගේ කියන වචන ඉස්සරහා to use කරන්නේ නැහැ අපි. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ගේ ඉස්සරහා අපි to කියන වචනේ දාන්නේ නැහැ. හරිද? එතකොට මේක home කියන එකට කලින් to යොදනවාද අපි කොහෙදිවත්? කොහෙදි හරි යොදනවාද? නෑ. හරිද? එහෙම යොදන්න එපා. අපි කියන්නේ පුතේ හැම වෙලේම home තනිවම to කියන වචන එක නෙවෙයි. අපිට හැබැයි තේරුම කියනකොට මේකේ තාත්තා ගෙදර ආවා. හරි. සමහර දරුවෝ කියනවා මේක තාත්තා ගෙදරට ආවා. හරි. මම ගෙදරට ගියා. I go to home. ඔහොම කියනවා. හැබැයි ඒක වැරදි පුතේ. අපි කියන I go home. මම ගෙදර ගියා. හරි. Father came home. තාත්තා ගෙදර ආවා. හරිද? ඊළඟට ඔන්න blank එකක් තියෙනවා. ඒ blank එකෙන් පස්සේ වාක්‍ය කොටස තියෙනවා working all the day. හරිද? අපි කියමු මෙහෙම whole කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු working all the day. හරි. දැන් මට කියන්නකො මේකේ අදහස. Father came home. තාත්තා ආවා නිවසට. Father came home working all the day. Working කියන්නේ පුතේ working වැඩ කිරීමෙන් working all the day මුළු දවසෙම. එතකොට පුතේ මෙතෙන්දි ගැලපෙන පිළිතුර විදියට දරුවෝ යෝජනා කරන්නේ මොකද්ද? තාත්තා ගෙදරට එන දවසම වැඩ කරලා පස්සේ වැඩ කරාට පස්සේ. Very good. එතකොට අපි මෙතෙන්දි පිළිතුර ගන්නවා Father came home after working. පුතේ මෙන්න බලන්න working. මේ work කියලා කියන්නේ working කියලා කියන්නේ මොන වචනයක්ද පුතේ? නාම පදයක්ද ක්‍රියාපදයක්ද නාම විශේෂණයක්ද මොකක්ද? ක්‍රියාපදයක්. Very good. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේකත් අපි after කියන වචනෙට පිටිපස්සෙන් ක්‍රියාවක් ලියනවා නම් මේක මේ අයියලක් කළා පවා වරද්දනවා පුතේ. blanks fill කරන්න දුන්නම දැන් මේකේ තියෙනවා father came home after කියලා තියෙනවා. අයියලාගේ හිස් තැන තියෙනවා මෙතන. හරි. work කියන වචනේ දාන්න ඕන නම් ගොඩක් අය දානවා මෙතෙන්ට work after work all the day. පුතේ ඒක වැරදි. හරිද? අපි හැම වෙලේම මේ after කියන වචනෙට පිටිපස්සෙන් ක්‍රියාවක් තියෙනවා නම් මොකක් තියෙනව නන්ද? ක්‍රියාවක් තියෙනවා නම් හරි. මට පුතේ දරුවෝ කීප දෙනෙකුගේ කටහඬ විතරයි ඇහෙන්නේ. හරිද? අර 6 වසර කරන වෙලාවට නම් හැමෝම කෑ ගහනවා උත්තර දෙනවා. හරි. ඒ නිසා හැමෝම එහෙම කෑ ගහන්න ඕනේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි අර පාඩමත් එක්ක ඉන්නවා කියන එක පේන්න සහ මට දැනෙන්නේ පුතේ ඒකෙන්නේ. මට ඔයාලා පේන්නේ හරි චුට්ටයි. මට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ දරුවෝ 5 දෙනයි. හරි. ඒ වගේම ඒකත් වීඩියෝ ඔන් කරලා නැති දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා
I request you මම ඔයාගෙන් ඉල්ලනවා please tell me the answers and please give your answers to my questions මගේ ප්‍රශ්න වලට ඔයාලගේ උත්තර ටික දෙන්න. හරි? ඒ නිසා බය වෙන්න එපා. අලුතෙන්ම සම්බන්ධ වුණා හෝ එහෙම නැත්නම් මේක කලින් ඉඳලා හිටියා ඒ උනාට කතා කරන්න බයයි. එහෙම වෙන්න එපා පුතේ. හරි? language is communication. භාෂාවක් කියන්නේ පුතේ sannivedanaya. හරිද? ඒ නිසා චූටි දරුවෝ කතා කරන්න ඕනේ ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට තමයි ක්ලාස් එක ලයිව් යනවා වගේ හොඳට යන්නේ. හරි? ඒ නිසා මං කියන දේවල් වලට ඔයාලත් හිතින් හිතන්න. තමන්ට විතරක් ඇහෙන ගානට තමන්ට මේක කියන්න පුළුවන්. සහ මං අහන ප්‍රශ්න වලට උත්තර මම බලාපොරොත්තු වෙනවා. හරි? එහෙනම් ඔන්න අපි ලිව්වා father came home. තාත්තා ආවා ගෙදර after working all the day. මුළු දවසම වැඩ කිරීමෙන් පස්සේ. හරිද? එතකොට මෙතන after කියන වචනෙට පිටිපස්සෙන් තියෙන ක්‍රියාව මොන විදියටද අපි තියන්නේ? ක්‍රියාවක් එනවා නම් මොන විදියටද අපි තියන්නේ? after කියන වචනෙට පිටිපස්සෙන් ක්‍රියාපදයක් එනවා නම් ඒක කොයි විදියටද තියන්නේ? ing යොදලා. අන්න හරි. ing යොදලා. ඒ නිසා ඕක හොඳට මතක තියාගන්න. හරිනේ? අපි දැන් ලියමු පුතේ. after පසු මාතෘකාව ලිව්වනේ. ලිව්වා නේද පුතේ? ඔව් හරි. ඊට පහලින් ලියන්න පුතේ මෙන්න මෙහෙම. ඊට පහලින් ලියන්න මෙන්න මෙහෙම. නිපාත පදයක් ලෙස. නිපාත පදයක්. හරිද? නිපාත පදයක් ලෙස දැන් ලියන්න නිපාත පදයක් ලෙස after යන පදය after කියන එක සිංහලෙන් ලියන්න එපා ඉංග්‍රීසි අකුරෙන් ලියන්න after යන පදය නිශ්චිත වේලාවකට පසුව නිශ්චිත කියන එක ලියන්න මෙහෙමයි හරි නිශ්චිත වේලාවකට පසුව සිදු වූ යමක් ඔව් පුතේ අප මුලින්දලා කියන්න බැරිද? පුළුවන් ලියන්නකෝ සර් එකපාරට කට් වුණා ඒකයි සර්. හරි පුතේ ඒ සෙන්ටෙන්ස් එක පටන් ගත්තේ කොහමද? මට ඒ කිව්ව වාක්‍යය ඒ විදිහටම මතක නැහැ. කවුරු හරි දරුවෙක් කියන්නකෝ ඒ වාක්‍යය. නිපාත පදයක් ලෙස. නිපාත පදයක් ලෙස after යන පදය නිපාත පදයක් ලෙස after යන පදය නිශ්චිත වේලාවකට පසුව after යන පදය නිශ්චිත වේලාවකට පසුව සිදු වූ යමක් හරි දරුවෝ හැමෝම ඉන්නවා නේද තාම? හරි. ඇහෙනව නේද පුතේ මං කියන දේ? ඔව් සර්. හරි. පවර් ෆේලියර් එකක් ආවා. මං හිතුවේ වැඩේ ඉවරයි කියලා. වෙලාවට කරන්ට් එක ගියපු ගමන් ආපහු ආවා. හරි. මං හිතුවා ඔක්කොම ඉවරයි වැඩේ ඉවරයි කියලා. හරි හැබැයි එහෙමුත් නැහැ. කරන්ට් එක ආපහු ආවා. හරි. මං කොතෙන්ද පුතේ අන්තිමට කිව්වේ? නිශ්චිත අදහසක්
ඒ කියපු වාක්‍ය කියන්න පුතේ. වේලාවකට පසුව සිදු වූ යම් හරි. නිශ්චිත වේලාවකට පසුව සිදු වූ යමක් ගැන අදහස් කිරීමේදී භාවිතා කරයි. ගැන අදහස් කිරීමේදී භාවිතා කරයි. හරි සර්. හරි. දැන් මෙන්න මේ වාක්‍ය ලියා ගන්නකෝ. Father came home after working all the day. තේරුමත් ඕනේ දරුව ලියා ගන්න. තාත්තා ගෙදර ආවා මුළු දවසම වැඩ කිරීමෙන් පසුව. Father came home after working all the day. මුළු දවසම වැඩ කිරීමෙන් පස්සේ තාත්තා ගෙදර ආවා. එහෙම ලිව්වත් කමක් නැහැ. මුළු දවසම වැඩ කිරීමෙන් පසුව තාත්තා ගෙදර ආවා. එහෙම නැත්නම් තාත්තා ගෙදර ආවා මුළු දවසම වැඩ කිරීමෙන් පසුව. හරි නේද පුතේ? Father came home after working all the day. තාත්තා ගෙදර ආව මුළු දවසම වැඩ කිරීමෙන් පසුව. හරි. දැන් ඉවරයිද පුතේ? ඉවරයි සර්. හරි. එතනින් පහලින් මේ උදාහරණේ ලියපු තැන පහලින් ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. after යන පදයට පසුව after යන පදයට පසුව after යන පදයට පසුව after යන පදයට පසුව ක්‍රියාපදයක් යොදයි නම් ක්‍රියාපදයක් යෙදේ නම් ක්‍රියාපදයක් යෙදේ නම් after යන පදයට පසුව ක්‍රියාපදයක් යෙදේ නම් එය ing වලින් අවසන් වන ක්‍රියාපදයක් විය යුතුය. එය ing වලින් අවසන් වන ක්‍රියාපදයක් විය යුතුය. Okay, my dear students, you have to remember that and keep it in your mind. If you want to use a verb after the word after, you have to use ing verb. If you want to use a verb, ඔයාට ක්‍රියාපදයක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් පුතේ, after the word after කියන වචනයට පස්සේ you have to use ing verb or you have to use present participle verb. අපි ඒකට කියනවා පුතේ present participle කියලා. ලොකු පන්තිවලදී අපි නම ඉගෙන ගමු.
ඔය ing ක්‍රියාපද කියන එකට අපි කියනවා present participle verbs වර්තමාන කාල කෘදන්ත ක්‍රියා. එතකොට present participle එකෙන් එහෙම නැත්නම් ing ස්වරූපයෙන් තමයි ඔයා ඒ ක්‍රියාපදය යොදන්න ඕනේ. ඒක මතකයිනේ? හරි. දැන් ලියන්න පුතේ number 2 යටතේ ඔයා අපි ලිව්වේ අංක 1 අංක 2 කියන එක යටතේ ලියන්න. නාම පදවලට පසුවද නාම පදවලට පසුවද නාම පදවලට පසුවද නාම පදවලට පසුවද පුතේ නාම පදවලට පසුවද කියලානේ දුන්නේ. ඒක කපන් නාම පදවලට පෙර කියලා හදාගන්න. නාම පදවලට පෙරද after යන පදය භාවිතා කළ හැක. after යන පදය භාවිතා කළ හැක. Hari, now look at the board. Dear students, now look at the board. Not board, on your screen. දැන් බලන්න ඔයාගේ screen එක දිහා. එතකොටනේ මාව පේන්නේ. board එක දිහා බැලුවට වැඩක් නැහැ නේ. නැත්තම් ගෙදර තියෙන board එකක් දිහා බලන්න. හරි. එතකොට පුතේ he stopped playing. මට කියන්නකො පුංචි දරුවෝ මේ playing කියන වචනේ තේරුම් කීයක් තියෙනවද සහ තේරුම් කීයක් හදන්න පුළුවන්ද කියලා. මොකද පුතේ වාක්‍යවලදී දරුවෝ ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි එක එක වාක්‍යයට මේ ing වලට ඇයි එක එක විදිහේ තේරුම් තියෙන්නේ. හරි. කොහොමද අපි ඒක හිතාගන්නේ? මොකද්ද ගලපගන්නේ? හරි. ඒ විදිහේ ප්‍රශ්න අහනවා. ඒ නිසා දරුවෝ මට කියන්නකෝ මේ ing වලින් ඉවර වෙන ක්‍රියාපදයකට හදන්න පුළුවන් තේරුම් මොනවද කියලා. මොකද මේක ඉතා වැදගත් පුතේ. මොකද වාක්‍යවලදී මේක නිතර යෙදෙනවා නාමපද විදියට ක්‍රියාපදයක් විදියට සහ නාම විශේෂණයක් විදියට. ಜಾති තුනකට මේක පාවිච්චි කරනවා මේ ing ක්‍රියාපද. ලොකු පන්තිවලදී මේක වැඩිපුර යෙදෙනවා. දැනට මට කියන්නකෝ මේකේ තේරුම. playing කියන එකේ තේරුම මොකක් ගන්න පුළුවන්ද පුතේ? එකක් තමයි අපිට මේකට ගන්න පුළුවන් මින් කියන තේරුම. play කියන්නේ සෙල්ලම් කරනවනේ. එතකොට play කියන්නේ සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරමින්. හරිද? සෙල්ලම් කරමින් තේරුම ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට ගන්න පුළුවන් ම කියන එක. එතකොට තේරුම කොහොමද එන්නේ? සෙල්ලම් කිරීම. හරිද? සහ ඊළඟට අපිට ගන්න පුළුවන් මෙන්න මේ තේරුම සෙල්ලම් කිරීමේ. එතකොට මට කියන්නකො මේකේ තේරුම් කීයද? කීයද? 3යි. 3යි කියනකොට පුතේ අපි මෙතන ඉස්සරහා තියෙන වචනේ කියනවනේ. ඔව් අපි මෙතන ඉස්සරහා තියෙන වචනෙට play කියන එකට මේ අදහස් ටික එකතු කරනවා. play සෙල්ලම් කරමින්, සෙල්ලම් කිරීම, සෙල්ලම් කිරීමේ. හරි. හිතන්නකො එහෙනම් run කියලා තිබුණා කියලා. running. දැන් running කියන එකේ තේරුම් තුන මට කියන්න. දුවමින්. අන්න හරි. දුවමින්, දිවීම, දිවීමේ. very good. very good. ඊට පස්සේ අපි හිතමු මේ වචනේ studying studying කියන්නේ study කරනවා කියන්නේ ඔව් අපි ඔව් ඉගෙන ගන්නවා නැත්නම් අපි කියනවා අධ්‍යයනය කරනවා අන්න හරි එතකොට තේරුම හදනවා ඉගෙන ගනිමින් ඉගෙන ගැනීම ඉගෙන ගැනීමේ හරිද හරි කාගේ හරි පුතේ මයික් එකක් ඔන්න කියම ඉතුරුනා එතකොට මට කියන්නකෝ අය තේරුම් වලින් පුතේ මේ වාක්‍යයට ගැලපෙන එක විදියට අපි තෝරන්නේ මොකද්ද මේ බලන්න he stopped ඔහු stopped කියන්නේ නතර කළා හරිද ඔහු නතර කළා සෙල්ලම් කිරීමේ
සෙල්ලම් කරමින් සහ සෙල්ලම් කිරීම මොකක්ද ගැලපෙන්නේ? සෙල්ලම් කිරීම සෙල්ලම් කිරීම very good. සෙල්ලම් කිරීම. එතකොට ඔහු නතර කළා සෙල්ලම් කිරීම බ්ලැන්ක් එකක් තියෙනවා sunset. පොතේ sunset කියන්නේ ඉර බැහැලා ගියාට ඉර බැහැලා යනවට. හරි. ඉර බැස යනවට අපි කියනවා sunset. හරි. ඉර අවරට යනවා කියලා අපි කියන්නේ. එතකොට එයා සෙල්ලම් කිරීම නතර කළා මොකකට පස්සේද පුතේ? ඉර බැස්සට පස්සේ. හරියටම හරි. එතකොට අපි අදහස හදනවා he stopped playing. එයා නතර කළා සෙල්ලම් කිරීම after sunset. ඉර බැහැලා ගියාට පස්සේ after sunset. ඉර බැස ගියයින් පසුව. තේරුම් වෙන්නේ එහෙමයි. එතකොට අපි අදහස ගන්නවා ඔහු නතර කළා සෙල්ලම් කිරීම. ඔහු නතර කළා සෙල්ලම් කිරීම ඉර බැස ගියාට පසු. හරි. ඔහු නතර කළා සෙල්ලම් කිරීම ඉර බැස ගියාට පසු after sunset. හරි පුතේ මේකත් ලියා ගන්න ඊළඟ උදාහරණ විදියට. හරි සර්. හරි. අනිත් දරුවොත් ඉවරයිද? No sir. Okay. Really very. Okay, hurry up. He stopped playing after sunset. මොකද්ද පුතේ? සර්ට පුතා කියපු දේ හරියට ඇහුනේ නැහැ. මේ අර ඉර කියන තැනින් එහා ටික පේන්නේ නැහැ. ඉර බැස ගියාට පසු. තැනින් එහාට පේන්නේ නැහනේ. ඒ කියන්නේ පුතේ ඔයා ෆෝන් එක තියාගෙන ඉන්නේ උස අතටද? පැහැදිලි නැහැ. පැහැදිලි නෑ. හරි එතන තියෙන්නේ පුතේ ඉර බැස ගියාට පසු. හරිද? ඉර බැස ගියාට පසු. හරි සර්. හරි. අකුරු පැහැදිලි නැහැ කියලාද කිව්වේ? බලන්න මෙච්චර ලස්සන අකුරු සර් ලියනවා ඒකත් පැහැදිලි නෑලු. හරි. ඒක එච්චර ගණන් ගන්න එපා පුතේ. සර්ගේ සිංහල අකුරු ටිකක් අවුල් නෑ අර නිකන්. හරි. ඉර බැස ගියාට පසු. හරි. දැන් පුතේ ඊළඟ මාතෘකාව ඔයා ලියන්න. එතකොට after කියන වචනේ භාවිතා වෙන විදිය දැන් දරුවෝ දන්නවා. ඊළඟ මාතෘකාව ලියන්න before. Before. පෙර. Before. පෙර. හරි ඒ යටතේ ලියන්න පුතේ මෙහෙම යම්කිසි සිදුවීමකට පෙර නිශ්චිත කාලයකට කලින්
නිශ්චිත වේලාවකට කලින් එහෙම ලියන්න. නිශ්චිත වේලාවකට කලින් නිශ්චිත වේලාවකට කලින් යන අදහස හැඟවීමට යන අදහස හැඟවීමට before යන පදය යොදයි. හැඟවීමට before 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 යන පදය යොදයි. සෝක ලියා ගන්න ඕනද? හරි ලියන්න වෙලාව දෙනවා පුතේ. චුට්ටක් බලලිමු. මෙන්න වාක්‍ය දෙක. We should wash our hands. We should wash our hands. We කියන්නේ අපි, should කියන්නේ should යුතුයි. මේක පුතේ බැරි වෙන්න බෑ මොකද ගිය සතියේ මේ කොටස අපි කතා කරා. එතකොට we should අපි යුතුයි මොකක් කරන්නද මේ යුතුයි කියන්නේ? wash කියන්නේ සෝදගන්න. Our hands අපේ අත්. We should wash our hands. අපි අපේ අත් සෝද ගන්න ඕන. Having meals. Having කියන්නේ ලබා ගැනීම. හරිද? ලබා ගැනීම. Meals කියන්නේ ආහාර වේල්. ඔයා කන ඕනම ආහාර වේලක් අපි meals කියලා කියනවා. meal එකක්. හරි. එතකොට ආහාර වේලක් ගන්න කලින් නේද පුතේ අපි අත් සෝදන්න ඕනේ. පස්සෙත් සෝදන්න ඕන. ඉඳුල් පිටින් ඉන්න බෑනේ. හැබැයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පුතේ ආහාර ගන්න කලින් අත් සෝදන එක. එහෙනම් අතන හිස් තැනට මොකද්ද ගැලපෙන ආන්සර් එක? before. හරිද? ගැලපෙන ආන්සර් එක තමයි before. හරි. before having meals. ඊළඟ එක තියෙනවා පුතේ the gifts should be sent. පුතේ මෙන්න මේක බලන්නකෝ. the gifts කියන්නේ gift එකක් කියන්නේ තෑග්ගක්. මෙතනදිත් gift s අකුරක් තියෙන නිසා තෑගි. එතකොට තෑගි should be sent. should කියන්නේ යුතුයි. be sent කියන්නේ පුතේ sent කියන්නේ යවන්න. හරිද? send send කියන්නේ යවනවා. මේකෙදි අපි ගන්නවා should be sent යවිය යුතුයි. හරි. the gift should be sent තෑගි ටික යවිය යුතුයි. new year අලුත් අවුරුද්දට පස්සේ තෑගි යවල වැඩක් තියනවද? නෑ. අපි අලුත් අවුරුද්දට කලින් තමයි තෑගි ටික යවන්න ඕනේ. ඒ නිසා අපි කියනවා the gift should be sent before the new year. before before the new year. මෙතනදිත් පුතේ කලින් වගේමයි අපි before කියන එකට පිටිපස්සෙන් ක්‍රියාපදයක් යොදනවා නම් ඒක තියෙන්න ඕනි මොන ස්වරූපෙන්ද පුතේ? මොන ස්වරූපෙන්ද? ing ස්වරූපෙන්. ඒ වගේම නාමපදයක් අපිට භාවිතා කරන්නත් පුළුවන්. new year අලුත් අවුරුද්ද කියන්නේ නාමපදයක්. දෙයක් හඳුන්වන එකක්නේ. ඒ නිසා අපිට මේ දෙකේදීම පුතේ පාවිච්චි කරන්න පුළුවන් before කියන වචනය. ඒ අදහසේ හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. පැහැදිලිද පුතේ? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් උදාහරණ දෙක ලියා ගන්න. මේකේ සිංහල තේරුමත් මම මෙහෙම ලියන්නම්. අපි අත් සේදිය යුතුයි ආහාර වේල් ලබා ගැනීමට පෙර
මෙතනදි තේරුම එනවා අපි තෑගි යැවිය යුතුයි අලුත් අවුරුද්දට පෙර. හරි. දැන් හොඳ දරුවගේ ඔය වාක්‍ය දෙකත් ලියාගන්න. Fisher. Okay, good. හරි. අනිත් දරුවොත් ලියලා ඉවරයිද? No, sir. හරි. හරි නේද පුතේ? මං හිතනවා පැහැදිලි කියලා. ඒක නිසා මම දරුවන්ගෙන් ඉල්ලනවා ඊළඟට මම ඔයාලට එවනවා පුතේ අභ්‍යාසයක්. හරිද? එක්සර්සයිස් එකක් කරනවා. ඒ එක්සර්සයිස් එක you have to take down it onto your writing book. ඔයා එක ඔයාගේ ලියන පොතේ ලියා ගන්න ඕනේ. සහ ඒකෙන් පස්සේ නිවැරදි පිළිතුරු තෝරන්න ඕනේ. දැන් after කියන වචනේ තේරුම මොකද්ද පුතේ? What is the meaning of the word after? After කියන්නේ පසුව. ඊට පස්සේ before කියන්නේ before පෙර. ඒ නිසා මෙන්න මේ අභ්‍යාසයට ඉක්මනින් උත්තර ලියන්නකෝ. මේ වාක්‍ය ටික ලියාගත්තා. ඉක්මනට උත්තර ටික ලිව්වා.
හරි අනිත් දරුවොත් ඉවරයිද? No sir. හරි පුතේ ලියන අය ලියන්න. උත්තර ටිකත් ලියන්න පුතේ. හරිද? finish? No sir. Okay, hurry up. ඉක්මන් කරමු. No sir. Okay, hurry up. අමාරුයි කියලා මං හිතන්නේ නැහැ. මං කට්ටියකින් උත්තර අහනවා. ඒ ගමන් මේ ගිය සතියේ දීපු රචනාවත් මම පාඩම් ගන්නවා කියලා කිව්වා වගේ මට මතකයි අද. healthy foods ගැන ගන්නවා කිව්වනේ. නෑ ඕන කට්ටිය බය වුණා වගේ මම දැක්කයි පාර. හරි. පාඩම් ගන්නවා කියලා කිව්වම නිකන් මූණ ඇද වුණා සමහරුන්ගේ. සමහරුන්ට නම් පොඩි හිනාවක් ගියා. දරුවෙක් අහලත් තියෙනවා මෙසේජ් එකකින් මේ සර් පාඩම් ගන්නවද කියලා. දැන් නෙවෙයි පන්ති පටන් ගන්න කලින් අහලා තියෙන්නේ. මම ඒක දැක්කා ඒ වෙලාවේ මම මුකුත් කිව්වේ නෑ. පාඩම් කවුරු හරි ඉන්නවද? අන්න පාඩම් කියලා කෑ ගහනවා පුතේ. ඇහෙනවනේ? ඇහෙනවද? නෑ? ඇහෙනවා සර්. ඇහෙනවනේ ඒකත්. එයා ඉන්නේ පුතේ මං ඉන්න තැන ළඟම. හරි ඉතින් මේ පොඩ්ඩක් කෑ ගහපු ගමන් ඔක ඇහෙනවා. ඔන්න එක්කෙනෙක් නම් දාලා තියෙනවා අනේ සර් මං ආවේ නැහැ කියලා. පුතේ ආවේ නැහැ කියලා හරියන්නේ නැහැ. හොඳේ. ඔයාලට පුතේ පුළුවන් channel එක subscribe කරලා තියන්න. මං හිතනවා දැනටමත් දරුවෝ කරලා ඇති කියලා. ඒකට වීඩියෝ එක දාපු ගමන් වැටෙනවා. එතකොට ඔයාලට එනවනේ notification එකක්. YouTube channel එකේ link එක මම group වලට දාලා තියෙනවා. ඒ නිසා බලලා ඒක subscribe කරන්න. එතකොට මම link එක එවන්න කලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක දාපු ගමන්ම පන්තියේ වීඩියෝ. ඒ වගේම ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් වෙන ශ්‍රේණි වල එයාටත් ඒකේ පාඩම් කොටස් තියෙනවා. පන්ති පවත්වපුවා තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහ දවස්වලදී පුතේ පොඩි spoken කොටස් වලට අදාළ දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා. පොඩි වීඩියෝ ක්ලිප්ස් විදියට. ඉතින් ඒ වගේ දේවලුත් ඔයාලට එකතු කරගන්න පුළුවන්.
හරි ඒ නිසා මම හිතනවා දරුවෝ subscribe කරලා ඇති කියලා. ඉතින් මට link එක එවන්න අමතක වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මම කායක යද්දි තමයි දරුවෝ messages දාන්නේ සර් link එක එවන්න කියලා. ඉතින් ඒක message එක seen කරාට පොතේ අමතක වෙනවා සමහර වෙලාවට එවන්න. අරක subscribe කරා නම් දරුවන්ට පුළුවන් ලේසියෙන් මේක ටක් ගාලා බලා ගන්න. හරි. මම හිතනවා දැන් ඉවරයි කියලා. ඉවරයිද? No sir. No. තාමත් no කට්ටිය ඉන්නවද? නෝලු ඉක්මන් කරමු පුතේ. හරි. ඒ අතරේ වාරේ අපි රචනාව පුළුවන් දරුවෙකුගෙන් ගමුද? මනුලි මොකද කියන්නේ? පුළුවන්ද? හරි එකපාරක් අපි පොත බලන් කියමු. මම හිතනවා පොත බලන් කියන්න පුළුවන් ඇති කියලා. ටියුට් එක හරි රචනාව හරි පොත බලාගෙන එකපාරක් කියමු. අනිත් යාළුවෝ මේක කරන අතරේ චුටක් මතක් වෙන්නත් එක්ක. නෙතුකී කලින් ඉඳලම හින්දියද? මම නෙතුකියව දැන් දැක්කේ. නෑ සර්. දැන් දාවේ? ඔව් සර්. හරි. නෙතුකී අපි කතා කරේ before සහ after කියන කොටස. හරිද? before කියන්නේ පෙර, after කියන්නේ පසු. ඔයාලට පුළුවන් වීඩියෝ එකෙන් මේ කොටස cover කරගන්න. දැනට මේ screen එකේ පේන අභ්‍යාසය තමයි අපි මේ පාඩමට අනුකූලව දුන්නේ. හරි. before සහ after දාන්න තියෙන උත්තර ටික සාකච්ඡා කරනකොට අපි බලමු. ඒක බලලා ඔයාලට පුළුවන් ඒ ටික පස්සේ complete කරගන්න. හරිද? රචනාව පාඩම් කරාද නෙතුකී? යන පාඩම් කරා විතරයි ඇහුවා විතරයි නැති වුණා. මොකද සර්? healthy food රචනාව පාඩම් කරාද? නෙතුකී 아무තු શબ્දයක් ඇහෙනවා අපිට වෙනම කියන දේ ඇහුනේ නැහැ. හරි අපි කවුරු හරි දරුවෙකුගෙන් ගමු. any volunteers voluntary ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවද? තමන්ගේ කැමැත්තෙන් රචනාව කියවන්න ඉදිරිපත් වෙන කෙනෙක්. එකක් අපි එකපාරක් කියවමු. අත උස්සන්න බලන්න. හරි දරුවෝ දෙන්නෙක් අත උස්සලා තියෙනවා. මනුලි ඒ කියන්නේ වීඩියෝ එක ඔන් කරන් ඉන්න අයගෙන්. සමහරුන්ට අමතක වෙලා පුතේ වීඩියෝ එක ඔෆ් කරගෙන අත උස්සනවා ඇති. හරි. ඒ නිසා එහෙම කරන්න එපා. මට පේන්නේ වීඩියෝ එක ඔන් කරන් ඉන්න අය විතරයි. අපි මුලින් ගමු එහෙනම් නෙත්මිනී දුවගෙන්. එලීෂා නෙත්මිනී. රීඩින් එකක් විදියට ගමු අපි මුලින් ඊට පස්සේ පාඩම් ගමු. හරි කියවන්න බලන්න. මොකද මේ දීපු රචනාව මට මතක නෑ දැන් මොනවද දුන්නේ කියලා. ඒ වෙලේ ටයිප් කරලා නේ රචනාව දුන්නේ. එකපාරක් කියවන්න බලන්න. හරි. Healthy food is very important for a healthy mind and body. Therefore, it is necessary to eat nutritional food very often. A healthy food ඒක often හැමෝම මතක තියාගන්න පුතේ T අකුර තිබුණාට ඒකේ T කියවෙන්නේ නැහැ. හරිද? ඒක often. Okay. ඒක ගොඩක් අපි තාම ලොකු අයලක් කළපුවා often කියලා කියනවා. මොකද T අකුරක් තියෙනවනේ. often කියන්න එපා. ඒක පුතේ වැරදි. often. හරිනේ. කියවමු. A healthy food contains several necessary nutrients. Some of them are vitamins, proteins, carbohydrates, minerals, etc. These nutrients help the body to grow and maintain daily body functions. Not only that, it improves the immunization against some disease. So we improves immunization. හොඳේ improves immunization. හරිනේ. හරි කියමු. So we need food for proper function of the body. Therefore, we should take good food whenever possible. Okay, good. Is that all? එච්චරද පුතේ? Oh, sir. Hari. Good, very good. And next chance goes to Manuli. She voluntarily raised her hand. Now the chance goes to Manuli. Please read the essay. Okay. බලාගෙන sir. ඔව් පුතේ බලන්න. පාඩමින් කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්. මං කිව්වා පාඩම් කරන්න කියලා. හරි බලන්න කියමුකෝ අදට. Healthy food is very important for a healthy mind and body. Therefore, it is necessary to eat nutritional food very often. Healthy food contains several
necessary nutrition. Contains several nutrition. මොකද්ද nutritional ඉතුරු කොටස? හරි කියවන්න යන්න පුතේ. Several nutrients. Nutrients. Some of them are vitamins, proteins, carbohydrates, minerals, etc. These nutrients help the body to grow and maintain daily body functions. Not only that, it improves immunization against some diseases. So we need nutritional food for the proper function of the body. Therefore, we should take good food whenever possible. Okay, whenever possible. සහපතේ අපි reading වලදී ඕක වැදගත් වෙන්නේ ඇයි අපිට reading? Why is it important reading? ඇයි පුතේ කියවීම කියන එක අපිට වැදගත් වෙන්නේ? දැන් සමහර වෙලාවට ඔන්න සර්ගේ හරිද? දැන් සර් ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගන්නවා කියන්නේ මමත් අධ්‍යයනය කරනවා, තාම පොත්පත් බලනවා, එහෙම තියෙනවානේ. ඒ බලද්දී ඔන්න දැන් අපේ ගෙදරදී සර්ගේ අම්මා හිමීට ඇවිල්ලා බලනවා මේ දැන් මම කියවනවා. හරිද? මම කියවද්දි දැන් බලන්නේ grammar book එකක් වෙන්න පුළුවන්. මොනවා හරි කොටසක් වෙන්න පුළුවන්. ඔය advanced level class එකකට කලින් එහෙම උනත් ඒ දේවල් අපි හරියටම sure කරගන්නවා, make sure කරනවා. එතකොට මේ බලද්දි පුතේ මට නිකන් කියවන්න බෑ. නිකන් කියවුවොත් මගේ ඔළුවට එන්නේ නැහැ. හරි? ඉතින් මම කියවද්දි සාමාන්‍ය මොන හරි පැරග්‍රාෆ් එකක් තියෙනවා නම් අපි ඒ කොටස බලද්දි එහෙම නැත්නම් අපි ওই වීඩියෝ එකක් බලද්දි හරි ඒක මට කියවෙනවා. හරිද? ඒ ඇහෙනකොට පුතේ මට හිතෙනවා දැන් සමහර වෙලාවට ඒක වීඩියෝ ක්ලිප්ස් දාලා ওই ප්‍රොනන්සියේෂන් එහෙම හදද්දි ඔය ඇක්සන්ට් එක කියලා එකක් එනවනේ. ඒ කියන්නේ පුතේ දැන් කතා බහ කරනකොට ෆොරිනර් කෙනෙක් එක්ක කතා බහ කරන විදිය සහ එයා කියන දේ තේරුම් ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. හරි? මොකද එයාගේ ඇක්සන්ට් එකක් තියෙනවා. අර අපි කියන විදියට එයා කියන්නේ හරි? එයා අපි දැන් කිව්වොත් එහෙම so we have to take nutritional food whenever possible. අපි ඔහොම කියමු. ඉතින් අපි ඕනෑම වෙලාවක අපිට හැකි ඕනෑම වෙලාවක අපි ගන්න ඕනේ සෞඛ්‍යමත් ආහාර. අපි ඕක කියන්නේ we have to take nutritional food whenever possible. හැබැයි පුතේ ඔක ෆොරිනර් කෙනෙක් කිව්වොත් කොහොමද කියවෙන්නේ? We have to take nutritional food whenever possible. ඔය වගේනේ ඇහෙන්නේ ටිකක් අමුතු වෙලා ඇහෙන්නේ. හරි? එතකොට ඕක බලද්දි සරුත් ඒ විදිහට කියන්න try කරනවා. ඔහොම තමයි ඔක හදාගන්නේ. ඉතින් reading කියන එක වැදගත් වෙන පුතේ දැන් දැක්කනේ අපි අර mistakes තියෙන්න පුළුවන් අපේ චූටි ඒවා. අපිට ඒවා develop කරගන්න පුළුවන්. ඒවා clear කරගන්න පුළුවන්. අපි එහෙම කියවනවා නම්, අපි අහනවා නම්, ඒ දේවල් තියෙනවා නම්. හරි? දැන් ගොඩක් වචන තියෙනවා එහෙම silent letters තියෙන. දැන් T අකුර කියවුනේ නෑ වගේ ගොඩක් වචන තියෙනවා T අකුර pronounce වෙන්නේ නැති. ඒ වගේම මේ silent letters තියෙන වචන. හරිද? ඒ නිසා සර් දවසක ඒ ටික දෙන්නම් ඔයාලට. ටික කියන්නේ මෙහෙමයි. ගොඩාක් තියෙනවා පුතේ. මූලිකව මතක් වෙන ටිකක් මම ඔයාලට දෙන්නම්. දැන් අපි ඔය බලනවා buffet. හරි buffet කියලා වචනයක් අහලා තියෙනවනේ. එතකොට ඕකෙත් අන්තිමට T අකුරක් තියෙනවා. හරි? buffet අහලා තියෙනවනේ buffet කියන එක. ඔය buffet දාලා කන්න දෙනවා කියන්නේ. හරි දන්නවනේ. එතකොට buffet T අකුරක් පුතේ ඔකේ වචනයක තියෙනවා. දැන් සමහරව අලුතෙන් ඕක බලද්දි T අකුර කියනවා. හරිද buffet. T එක කියන්නේ නැහැ පුතේ. ඒක silent buffet. හරි buffet. එතකොට ඔය වගේ කියවෙද්දි එහෙම දේවල් තියෙනවා. හරි ඒ නිසා ඒව අපිට හදා ගන්න පුළුවන් හොඳට අහනවනම්. listening and speaking. අහන එක සහ කතා කරන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද vocabulary improvement එකටත් ඒක ගොඩක් වැදගත්. මේ වචන අපිට හුරු වෙන්නේ ඒකෙන්. හරි. තව voluntary කවුරු හරි ඉදිරිපත් වෙනවද? කැමැත්තෙන් ඒක කියන්න කෙනෙක්? තුන් දෙනෙක් වීඩියෝස් වලින් අත උස්සන් ඉන්නවා පේනවා. වීඩියෝ ඔෆ් කරපු දරුවෝ කැමැත්තෙන් ඉන්නවද කියලා මට පේන්නේ නැහැ. හරි. ඒ අයට පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න. අපි බලමු එහෙමනම් සසිනි කැමැත්තෙන් ඉන්නවා. සසිනිට දෙමු. පවනි කැමැත්තෙන් ඉන්නවා. පවනිට දෙමු. ඊළඟට නෙතුකිත් අත උස්සන් ඉන්නවා. නෙතුකිටත් දෙමු. අපි ඉඩ වෙලාව තියෙන විදියට මුලින් අපි දෙමු. මුලින්ම අත ඉස්සුවේ සසිනි. කියමු බලන්න. එයාගෙන් පස්සේ මම කැමතියි පිරිමි ළමයෙකුත් කියනවනම්. Healthy food is very important for a healthy mind and body. Therefore, it is necessary to eat nutritional very often. A healthy contains several necessary nutrients.
Some of them are vitamins, proteins, carbohydrates, minerals, etc. These nutrients help the body to grow and maintain daily body functions. Not only that, it improves the immunization against හරි ප්‍රතිශක්තිය කියන එක against some diseases. So we need nutritional food for the proper function of the body. Therefore, we should eat good food whenever possible. Okay, good. හරි. ඊළඟ chances දෙක අපි තව චුට්ටකින් ගමු මේකේ උත්තර ටික බලලා. හරිනේ? ඊළඟට කිව්ව අයට chance එක දෙන්න. මම කැමති කොළුවෙකුගේ කටහඬකුත් අහන්න. පුතෙක් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. මොකද දූලගේ කටහඬවල්මයි ඇහුනේ. හරි. නිකන් පුතාලා නෑ වගේ ද මන්ද මට පේන්නේ ස්ක්‍රීන් එකේ ඔක්කොම දූලා විතරයි. කො බලන්න නම් ටික. ඔව් ඇත්තටම පුතාලා නම් ටිකක් අඩුයි තමයි. ඒ වුණාට ඉන්නවා. හරි. දූලා වැඩි පුතාලා ටිකක් ඉන්නවා. හරි. අපි යන් මේකේ answers ටික බලන්න පුතේ. Use before and after to complete the sentences. මේ වාක්‍ය සම්පූර්ණ කරන්න before සහ after පාවිච්චි කරන්න කියලා කියනවා. පළවෙනි එකේ ඉඳලා අපි හොඳට බලාගෙන යමු. මේකේ උත්තර මං දරුවන්ගෙන් අහන්නම් නේ. හරි. බලමුකෝ. මං හිතනොත් අහනවා. You should brush your teeth. You should brush your teeth. ඔයාගේ දත් මදින්න ඕනෙලු. දත් මැදිය යුතුයිලු. You go to bed. You go to bed. සාමාන්‍යයෙන් නම් අපි පුතේ දත් මදින්නේ ඇඳෙන් බැස්සට පස්සේ. අය උදේට විතරයිනේ දත් මදින්නේ. හරි. හැබැයි මේ කියන්නේ පුතේ රැට. හරිද? At night රැට. එනිසා ඇඳට යන්න කලින් දත් මදින්න ඕනි කියන එක තමයි අදහස විය යුත්තේ. හරි. ඒ නිසා අපි ගන්නවා මේකේදී ආන්සර් එක විදියට before. හරි. before. good. ඊළඟ එකේ උත්තරේ you should clean your classroom. You should clean your classroom. ඔයාගේ පන්තිය පිරිසිදු කළ යුතුයි. The school begins. The school begins. පුතේ begin කියන්නේ මොකක්ද? begin පටන් ගන්නවා. very good. begin කියන්නේ පුතේ පටන් ගන්නවා. එතකොට ආරම්භ කරන්න කලින් තමයි පුතේ අපි කරන්න ඕනේ. ඒ නිසා before. Third one, I usually clean my room. I usually. පුතේ what's the meaning of the word usually? මොකද්ද පුතේ usually කියන එකේ තේරුම? Usually හරි. usually කියන්නේ පුතේ සාමාන්‍යයෙන් කියන එක. හරිද? අපි ඔයාට කියනවා frequently adverbs. හරිද? frequently adverbs කියලා always, usually, generally, never, hardly ever, rarely, seldom, sometimes ඔය විදිහේ වචන ගොඩක් තියෙනවා. හරි? ඔයයි තේරුම් වෙන වෙනම සර් දෙන්නම්. ඒක ඔයාලට පාඩමක් විදිහට තියෙනවා ඉස්සරහදී. ඒ නිසා දැනට මතක තියාගන්න usually කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට මෙතන තියෙනවා third one, I usually clean my room. මම සාමාන්‍යයෙන් මගේ කාමරය පිරිසිදු කරනවා. I finish my homework. මගේ ගෙදර වැඩ ඉවරුණාට පස්සේද කලින්ද? පස්සේ. ගෙදර වැඩ ඉවරුණාට පස්සේ තමයි. very good. after. එතකොට ගෙදර වැඩ ඉවරුණාට පස්සේ මම මගේ කාමරය පිරිසිදු කරනවා. හරි. fourth one, the students will go home. The students will go home. Students, ශිෂ්‍යයෝ will go home. නිවසට යාවි. හරිද? දැන් මේකෙත් පුතේ go to home නෑනේ. හොඳට මතක තියාගන්න to දාන්න නෑ අපි home කියන වචනේ ඉස්සරහින්. හරිනේ? එතකොට the students will go home. ශිෂ්‍යයෝ නිවසට යාවි. They finish this class. දැන් ඔයාලට නම් නිවසට යන්න දෙයක් නෑ. නිවසෙන් ඉන්නේ. ඉතින් so yeah, you are very lucky. Now we are at home. නැත්තම් අපිට ওই වාක්‍ය ගන්න පුළුවන්. මේ පන්තිය ඉවරුණාට පස්සේද ගෙදර යන්නේ? පන්ති ඉවර වෙන්න කලින්ද? After they finish this class. And fifth one, do you take a bath? Do you take a bath? ඔයා නා ගන්නවද?
you finish your practice ඉවරුණාට පස්සේ එනිසා after you finish your practice. Sixth one, they had done some practice. They had done. They had කියන්නේ තිබුණා කියන එක. Done කියන්නේ කරලා. එතකොට they had done. ඒගොල්ලෝ කරලා තිබුණා. Some practice. පුහුණුවීම් ටිකක්. They played the match. තරඟය ක්‍රීඩා කරන්න කලින්. එනිසා before they played the match. Before they played the match. You should wash your hands. You should wash your hands. ඔයාගේ අත් සෝදන්න ඕනේ. You should wash your hands. ඔයාගේ අත් දෙක සෝදන්න සේදිය යුතුයි. And eating your meals. එතකොට and eating your meals. මේකෙදි පුතේ එන්නේ කෑම කන්න පෙර සහ පසු දෙකේදීමත් සෝදන්න ඕනේ කියලා. ඒ නිසා මේකේ පිළිතුර before and after. Before එකෙන් පස්සේ පිළිතුර අපි ගන්නවා after. Before and after eating your meals. ඊළඟ එක 2 years of studies. අවුරුදු දෙකක අධ්‍යයන කාලයක් කියලා කියනවා. Nimal went abroad. Nimal went abroad. මොකද්ද පුතේ මේ abroad කියලා කියන්නේ? Nimal went abroad. What's the meaning of the word abroad? That means Nimal went to another country. Another country. Another country. වෙනත් country. රටක්. එතකොට පුතේ වෙනත් රටකට ගිහින් අන්න හරි විදේශගත වුණා කියන එක තමයි අදහස. හරිද? Nimal went abroad. Abroad කියන්නේ විදේශගත වුණා. එතකොට මොකක්ද වෙන්නේ නැත්තේ? අවුරුදු 2ක අධ්‍යයනය කාලයකින් පස්සේ Nimal විදේශගත වුණා. ඒ නිසා after 2 years of study, Nimal went abroad. Nimal පිටරට ගියා. Plowing the field, plowing the paddy field. පුතේ plow කරනවා කියන්නේ මොකද්ද? Plow. මොකද්ද plow කියලා කියන්නේ? ලේසි වචනයක්. පුතේ plow කියනවා සීසානවට. එතකොට plowing සීසෑම, the paddy field, කුඹුරු යාය සීසෑම. The farmers sow the paddy. පුතේ sow කියන්නේ වැපිරුවා කියන එක. SOW, sow. එතකොට සීසෑමෙන් පස්සේ තමයි පුතේ මේක කරන්න ඕනේ. නිසා මේකට පිළිතුර after. After plowing paddy field, the farmers sow paddy. And last one, they cleaned the apples. ඒගොල්ලෝ apple පිරිසිදු කළා, picking them. ඒවා කඩාගත්තයින් පස්සේ එනිසා ගහේ තීද්දී ඒවා පිරිසිදු කරන්න බෑ. එතකොට after, sorry. මේකේ තියෙන පුතේ pick නෙවෙයි pack. හරිද? packing them. ඒවා pack කරන්න කලින්. ඒ නිසා පුතේ මෙතෙන්ට එන්නේ before. හරි? before. දැක්කනේ පුතේ වචනයක තේරුම චුට්ටක්. picking මොකෝ packing මොකෝ. හරි? පොඩ්ඩයි සර්ට මිස් උනේ. හැබැයි සම්පූර්ණයෙන් අදහස වෙනස් වුණා. හරි? ඒ නිසා ඔයාලත් විභාගෙදී ගොඩක් සැලකිලිමත් වෙන්න. කලබලේනේ පුතේ අපි අර ඇත්තටම අපේ තියෙනවා අපි ඇහැට හුරුවක් තියෙනවා. වචන දැන් සමහර වෙලාවට ඔය සිංහල ඡේද එහෙම ඔයාලා දැකලා ඇති. ඒකේ තියෙනවා පුතේ මේ දැන් අකුරු මාරු කරලා දීලා. හැබැයි අපි කියවගෙන යද්දි පුතේ අකුරු මාරු කරා කියන එක අපිට පේන්නේ නැහැ. අපි ඒක කියවගෙන යනවා. ඒ වගේ ඡේද ඕන තරම් තියෙනවා. දැන් homework කියන වචනේ පුතේ ගොඩක් වෙලාවට HOEM දාලා හරි හිතන්නකො මෙහෙම තිබුණා කියලා. දැන් අපි ඕක කලබලේ කියවගෙන යද්දි මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. දැන් ඔහොම තිබුණා කියලා හිතන්න. සාමාන්‍යයෙන් දැන් මේක දිහා හොඳට බලන්න එපා. හරි? හැබැයි නිකන් අමුතුවෙන් බලන්න නැතුව මේක කලබලයට කියවන් ගියොත් මේක homework කියලාම අපි කියනවා. හරි? අපිට ඇහැට හුරු වෙලා තියෙන්නේ ඒක. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් උනේ. මේක packing them කියලා තියෙන්නේ. මම දැක්කේ picking them වගේ. හරි? pick කියන්නේ ගලවනවා, හුල ගන්නවා කියන අදහස. pack කියන්නේ අසුරනවා කියන එක. ඉතින් චූටි වෙනසක්. හැබැයි සම්පූර්ණ අදහස වෙනස් වුණා එකකින්. හරි? ඒ නිසා ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. හරි. අපි යංගුතේ ඊළඟ අභ්‍යාසයට ඊළඟ අභ්‍යාසයට යන කලින් අපි ඉගෙන ගන්න ඕනේ අපේ පාඩමේ තියෙන අර රේන්බෝ එක ගැන. හරි? ෆුඩ් රේන්බෝ එක ගැන. So let's move on to that activity. අපි activity එකට යමු.
හරි හරි ඉතින් පුතේ අපි යමු ඊළඟ අභ්‍යාසයට sorry අභ්‍යාසයට නෙමෙයි පාඩම් කොටසට ඔයාලගේ අච්චු පොතේ කොටසෙන්ම මම පැහැදිලි කිරීම කරන්නම් ටියුට් එකේ නම් පුතේ ටියුට් එකේ තියෙන්නේ පිටු අංක 3 කීයද පුතේ 3 page number 3 page number 3 ටියුට් එක තියෙන දරුවන්ගේ page number 3 වල තියෙනවා ඒක හරි page number 3 වල තියෙනවා ඒක ඊට පස්සේ අනිත් දරුවන්ගේ ඒක අච්චුපතේ නම් page number එක අච්චුපත පාවිච්චි කරනවා නම් ඒ දරුවන්ගේ තියෙනවා මේක page number 65 65 පිටුවේ හරි දැන් බලමුකෝ a food rainbow food rainbow එකක් කියන්නේ පුතේ හරිද food rainbow ආහාර මේකේ දීලා තියෙන රේන්බෝ එකක් කියන්නේ පුතේ පාඩ් මේ සාමාන්‍යයෙන් දේ දුන්න. එතකොට මේකේ ආහාර දේ දුන්න. ඕක තමයි දීලා තියෙන ටොපික් එක. හරි. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. This is a reading activity. මේක කියවීමේ ක්‍රියාකාරකමක්. බලමු. Fruits and vegetables මුලින්ම පුතේ මම අහන් ඉන්න කියවන එක. හරිද? මම කියවන එක හොඳට බලා ගන්න. ඔයාලත් වචන ටික අයිඩෙන්ටිෆයි කරගන්න කියවන විදිය බලන්න. ඒකෙන් පස්සේ සර් පැහැදිලි කරන්නම් සිංහල තේරුම් එක. Fruits and vegetables get their color from natural substances. They contain different nutrients. These nutrients are essential for good health. Some of them are vitamins. Eating a colorful range of food helps you to get more of these nutrients. Remember, food with artificial colors will not do any good as natural fruits and vegetables do. Here are the advantages of eating different colored fruits and vegetables. ඒ කොටසේ තේරුම අපි බලමු. මෙන්න මේ ටික තමයි සර් කියවල ඉවර කරේ. මේකේ තේරුම බලමු. Fruits and vegetables get their color from natural substances. පළතුරු සහ එළවලු get their natural color get කියන්නේ පුතේ ලබා ගන්නවා their color ඔවුන්ගේ වර්ණය. එතකොට ඔයා දකිනවා පුතේ මේ තියෙන ආහාරවල විවිධ වර්ණ තියෙනවා. එතකොට තමන්ගේ වර්ණය ලබා ගන්නවලු මේ එළවලු සහ පළතුරු from natural substances. පුතේ natural කියලා කියන්නේ ස්වභාවික. හරිද? natural ස්වභාවික. substances කියලා කියන්නේ උපස්තර. හරිද? substances කියන්නේ උපස්තර. එතකොට ස්වභාවික උපස්තරයන් නිසා. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මොනවා හරි දෙයකට අපි පාවිච්චි කරන ස්වභාවික ද්‍රව්‍ය, ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි අපි මේ color අපි නෙවෙයි මේ ආහාර මේ වර්ණ කියන එක ලබා ගන්න. හරි? එතකොට natural substances. හරි? හරි. They contain different nutrients. පුතේ contain කියලා කියන්නේ සමන්විත වෙනවා. හරිද? contain කියලා කියන්නේ සමන්විත වෙනවා. They contain සමන්විත වෙනවා. Different nutrients. Different කියන්නේ පුතේ වෙනස්. Different කියලා කියන්නේ වෙනස්. Nutrients කියලා කියන්නේ පෝෂක පදාර්ථ. Different nutrients වෙනස් පෝෂක පදාර්ථ වලින් සමන්විත වෙනවා කියලා කියනවා ඒක. හරිද? ඒවා. These nutrients are essential. These nutrients මේ පෝෂක පදාර්ථ are essential. පුතේ essential කියන්නේ අත්‍යවශ්‍යයි. හරිද? දැන් ඔයා මේ දවස්වල දැකලා ඇති ඔය ටීවී එකේ එහෙම බෝඩ්ස් පෙන්නනකොට නිවුස් වලදී දකිනවා අපි essential services කියලා ගහලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා. හරි?
ඒ නිසා ඒ වගේ ඒවායි ගහලා තියෙනවා essential services අත්‍යවශ්‍ය සේවා. ඒ නිසා essential කියන්නේ අත්‍යවශ්‍ය. For good health හොඳ සෞඛ්‍යයකට පුතේ මේ පෝෂදායී ආහාර අත්‍යවශ්‍යයි. Some of them are vitamins. Some of them are vitamins. ඒවයින් කීපයක් තමයි විටමින් කියලා කියන්නේ. මේ විටමින් ජාති පුතේ සෑහෙන වැදගත්. හරි. විටමින්ස් තියෙනවා විවිධ විදියට different vitamins විවිධ vitamins ජාති තියෙනවා. විටමින් K කියනවා, විටමින් C කියනවා, විටමින් D කියනවා, විටමින් K කියනවා. ওই විදියට පුතේ එක එක ඒවා තියෙනවා. එතකොට මේ vitamins තමයි අපේ ශරීරයේ ඇත්තටම මේකේ අපේ තියෙන සෞඛ්‍යමත්භාවය තීරණය කරන්නේ. හරි. බලමු. Eating a colorful range. Eating කියන්නේ පුතේ කෑම ආහාරයට ගැනීම. A colorful range. පුතේ colorful range එකක් කියන්නේ මොකක්ද? colorful කියන්නේ වර්ණවත්, range කියන්නේ පරාසය. එතකොට කෑම කනකොට පුතේ අපේ බත් පිඟාන තියෙන්න ඕනේ නිකන් දේ දුන්න වගේ. හරිද? පාට කෑම තියෙන්න ඕනේ. එහෙම කියලා පුතේ මේ මොන හරි පාට තියෙන කලරින්ග්ස් ටිකක් දාගෙන පාට කරගෙන කන්න එපා. හරි මේකේ අදහස ඒක නෙවෙයි. ඒකේ නැචරලි එන කලර් එක ස්වභාවික වෙන පාටෙන් හැදෙන්න ඕනේ. ඒ ස්වභාවික පාට තියෙන්න ඕනේ. ඒකත් එක්ක අපේ පිඟානේ තියෙන්න ඕනේ පුතේ පාට ඒවා දුඹුරු පාට, සුදු පාට, රතු පාට, කහ පාට, කොළ පාට හරි වගේ එක පාට කෑම තියෙන්න ඕනේ. දැන් ඔහොම කියලා ගෙදර අයට කියන්න එපා මේ පාට පහකින් කෑම පහක් ගේන්න මං කන්නේ මෙහෙමයි කියලා. හරි. එතකොට eating a colorful range වර්ණ පරාසයකින් අපි ආහාර ගන්නවා නම් of food helps you to get most of these nutrients. ඔයාට උදව් වෙනවා පුතේ මේ පෝෂක පදාර්ථ ගොඩක් අරගන්න. remember කියන්නේ මතක තියාගන්න. remember මතක තියාගන්න. food with artificial colors කෘත්‍රිම වර්ණක. artificial colors කියන්නේ පුතේ artificial colors කෘත්‍රිම වර්ණක. artificial colors කෘත්‍රිම වර්ණක. artificial colors කෘත්‍රිම වර්ණක. එතකොට කෘත්‍රිම වර්ණක will not do any good. will not do කරන්නේ නැහැලු පුතේ කිසිම හොඳක් any good as natural fruits ස්වභාවික ආහාර වගේ හරිද පළතුරු එළවලු වගේ natural fruits and vegetables ස්වභාවික පළතුරු එළවලු වගේ කිසිම හොඳක් කරන්නේ නැතිලු මේ කෘත්‍රිම ආහාර. Here are the advantages. පුතේ here are කියන්නේ මෙන්න තියෙනවා. here are මෙන්න තියෙනවා. The advantages කියන්නේ වාසි. Here are the advantages. මෙතන තියෙනවලු වාසි of eating different colored fruits and vegetables. විවිධ වර්ණයෙන් යුතු පළතුරු සහ එළවලු ගැනීමේ වාසි මෙන්න මෙතන තියෙනවලු. පුතේ advantages කියන එකේ විරුද්ධ පදය මොකක්ද? advantages කියන්නේ වාසි. එහෙනම් ඒකේ අවාසි කියලා කියන්නේ කොහොමද? very good disadvantages disadvantages අපි dis කියන වචනේ දානවා අකුරු දානවා මේකට කලින්. හරි. දැන් බලමු. මෙන්න පුතේ රතු පාට ආහාරවල වැදගත්කම. red fruits රතු පළතුරු and vegetables සහ එළවලු help keep your heart strong. පුතේ heart strong එක හදවත ශක්තිමත් වෙන්න. හරිද? හදවතේ ශක්තිමත්කම heart හදවත strong ශක්තිමත්. එතකොට අපේ හදවත ශක්තිමත් වෙන්නේ පුතේ මොන ආහාර වලින්ද? රතු පාට එළවලු සහ පළතුරු වලින්. බලන්න ඊළඟ එක. Orange fruits and vegetables help keep your eyes healthy. මෙන්න පුතේ ඇස්වල හරිද? ඇස්වල සෞඛ්‍යමත් භාවය eyes healthy. ඇස්වල සෞඛ්‍යමත් භාවයට මොකද්ද වැදගත් වෙන්නේ? orange fruits and vegetables තැඹිලි පාට එළවලු සහ පළතුරු. එතකොට මෙතනදී red වැදගත් වෙනවා heart strong. හරිද? ඒ වගේම orange අපිට වැදගත් වෙනවා මොකකටද? හරි. orange අපිට වැදගත් වෙනවා
අපේ eyes healthy තියෙන්න. ඒ කියන්නේ සෞඛ්‍යමත් ඇස් පිහිටලා තියෙන්න. ඒ වගේම පුතේ ඊළඟට තියෙනවා yellow fruits and vegetables. කහ පාට එළවලු සහ පළතුරු help you from getting sick. Keep you from getting sick. හරි. පොතේ මේකේ වචනයක් වෙනස් විය යුතුයි කියන එක මට හිතෙනවා. මොකද මේක ටෙක්ස්ට් බුක් එකේම තියෙන්නේ මෙහෙමයි. Fruits and vegetables help keep you from getting sick. පොතේ sick කියන්නේ ලෙඩ වෙනවා. එතකොට ලෙඩවීමෙන් දුරස් කරලා තියනවා කියලා නෙන්න ඕනේ. එනිසා මෙතන වචනයක් අඩුයි. හරිද? Fruits and vegetables keep you away. මෙතෙන්ට පොතේ away කියන වචනය දාගන්න. හරි, keep you away. ඔයාව දුරින් තියනවා from getting sick. අසනීප වීමෙන් දුරින් තියනවා ඔයාව. ඒ නිසා away කියන වචනය පොතේ මෙතෙන්ට දාගන්න. එක කොටස අඩු වෙලා. හරි, මෙන්න මෙතෙන්ට තමයි එන්නේ away කියන වචනේ. හරි. එතකොට ඔයා ලෙඩ වෙන එකෙන් අයින් කරන්නේ මොන පාට එළවලු පළතුරුද? ඔයා ලෙඩ වෙන එකෙන් වළක්වන්නේ කොළ පාට ඒවා. හරිද? yellow ඒවා. ඒ නිසා yellow. ඊළඟ එක green. කොළ පාට එළවලු පළතුරු තියෙනවා. Green fruits and vegetables help make your bones and teeth strong. ඒකෙන් කරන්නේ ඔයාගේ අස්ථි, bones කියන්නේ අස්ථි, and teeth දත් ශක්තිමත් කරන එක. එතකොට කොළ පාට ඒවයින් වෙන්නේ දත් සහ අස්ථි ශක්තිමත් වීම. And finally blue and purple. blue සහ purple දම් පාට ඒවයින් වෙන්නේ help your memory. ඔයාගේ මතකය වැඩි වෙන්න උදව් කරනවා. හරි, help your memory. ඔයාගේ මතකයට උදව් කරනවා. එනිසා පුතේ මෙන්න වාසි බලන්නකො මේකේ. Eat a lot of colored fruits and vegetables every day. හැම දවසකම ඔයාට කන්න කියලා කියනවා. වර්ණවත් පළතුරු සහ එළවලු හැම දවසකම. එතකොට red රතු පාට ඒවයින් heart strong හදවත ශක්තිමත් වෙනවා. orange eyes healthy ඇස්වල සෞඛ්‍යමත් භාවයට හේතු වෙනවා. yellow කහ පාට ඒවා keep you away from getting sick. ඔයා අසනීප වෙන එකෙන් වළක්වලා ඔයාව දුරින් තියා ගන්නවා. ඒ වගේම green your bones and teeth strong. make your bones and teeth strong. ඔයාගේ අස්ථි සහ දත් ශක්තිමත් කරනවා. හරි, make. ඊළඟට blue and purple help your memory. ඔයාගේ මතකයට උදව් කරනවා. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ මෙන්න ඔයාට ඕනේ වෙන විදිහේ එළවලු සහ පළතුරු ගොඩක්. හරිද? ඒකේ numbers කරලා දීලා තියෙනවා. ඔයාට ලොකු වැඩක් නැහැ. ඒ අදාළ number එක number 1 pumpkin. ඒ විදිහට ඔයාට මේකේ දීලා තියෙනවා පුතේ පැහැදිලිවම එළවලු සහ පළතුරු වලට අදාළ නම් ටිකක් එක්කම දීලා තියෙනවා. හරි. එතකොට ඔයාට කාට හරි එළවලු සහ පළතුරු වල නම් පිළිබඳ ගොඩාක් දැනගන්න ඕන නම් පුතේ grade 6 අයගේ වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඔයාට ඒක පුළුවන් බලන්න. ඒකේ තියෙනවා එළවලු පළතුරු ගොඩක නම්. එළවලු ගොඩක නම්. ගොඩක කියන්නේ තනිකර පැය එකමාරක් විතරම පුතේ එළවලු පළතුරු වල නම් ලියපු එක කරේ. ඒ නිසා ඒකේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මම ඒක ඔයාලට එවන්නම්. දැන් මේක ඔයාලට ලේසි පුතේ. මේකේ නම් පින්තූර එක්කම තියෙන නිසා ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු පුතේ මෙන්න මේ අභ්‍යාසය. හරිද? ටියුට් එකේ එක තියෙනවා read the paragraph and study the picture. කියවන්නලු මේ ඡේදය සහ පින්තූර අධ්‍යයනය කරන්න. පින්තූරවල පාටත් එක්කම තියෙනවා. ඔයාගේ ටියුට් එකේ නම් පාට නැතුව ඇති. ඒකට ඔයාට අච්චුපතෙන් බලා ගන්න පුළුවන්. ඔයාගේ අච්චුපතේ පාටත් එක්කම දීලා තියෙනවා. filling the table with suitable fruits and vegetables. ඒක පුරවන්න ඕනේ ඔයා සුදුසු එළවලු සහ පළතුරු වලින්. fruits and vegetables that are good for our heart. මෙන්න අපේ හදවතට හේතු වෙන අපේ හදවතේ ශක්තිමත්කමට හේතු වෙන්නේ මොනවද? අපේ හදවතේ ශක්තිමත්කමට හේතු වෙන්නේ මොනවද? රතු පාට එළවලු සහ පළතුරු. ඒ නිසා ඔයා රතු පාට එළවලු සහ පළතුරු මෙන්න මෙතනින් තෝරලා ඔයාට පුළුවන් ඒ නම් ටික ලියන්න. හරි. 22 තියෙනවා pomegranate. හරි. pomegranate. ඊට පස්සේ ඊළඟට තියෙනවා number 17 17. හරි. bell pepper තියෙනවා. ඒක ඔයාට පුළුවන් බලන්න. ওই විදිහට ඔයාට තියෙන්නේ පුතේ අදාළ
එළවලු සහ පළතුරු ටික හරියට හදලා හරිද හරියට බලලා ලියන්න තියෙන්නේ. හරි. පොතේ මේකේ pomegranate කියන්නේ මොනවද? දන්නවද? දෙලුම්. අන්න හරි දෙලුම්. හරිනේ. pomegranate කියලා අපි කියන්නේ දෙලුම් වලට. ඒ වගේම මෙතන වෙන නොදන්න ඒවා තියෙනවද පොතේ? grape කියන එක ඔයා දන්නවා grape කියලා කියන්නේ මොනවයි? grapes grape ladies fingers කියන්නේ මොකක්ද? පොතේ ladies fingers කියලා කියන්නේ බණ්ඩ අක්කා වලට. හරි ladies fingers කියන්නේ බණ්ඩ අක්කා. ඒ වගේ අමාරු ඒවා corn කියන්නේ මොනවද පොතේ? මම එකින් එක කියන්නම්කෝ. කොකටත් අමාරු නොත්. corn 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 බඩීරිඟු. අන්න හරි බඩීරිඟු. corn කියන්නේ බඩීරිඟු. එතකොට මේකේ පළවෙනි එක මම ඔන්න මුලින් ඉඳලා කියන්නම්කෝ. නැත්නම් ඔයාලා අහනවනේ. පළවෙනි එක pumpkin. මොනවද පුතේ pumpkin කියන්නේ? වට්ටක්කා. ඊට පස්සේ potato. අල. ඊට පස්සේ carrot. carrot. ඊළඟට ladies fingers. බණ්ඩක්කා. ඊට පස්සේ sweet potato. බතල. ඊට පස්සේ cauliflower කියන්නේ මොනවද? ගෝවා මල් වලට. හරි ගෝවා තමයි. අර මල් ගෝවා කියලා අපි කියන්නේ පුතේ. පොඩි ගෝවා జాතිය. මල් ගෝවා කියන එකට අපි කියනවා cauliflower. ඊළඟට cucumber. පිපිඤ්ඤා. හරි. ඊට පස්සේ broccoli. පුතේ ඒකත් අපි පාවිච්චි කරන්නේ ගෝවා විශේෂයකට. හරිද? ගෝවා జాතියක නමක්. එනිසා ලියන්න ගෝවා විශේෂයක් කියලා. හරි. ඊළඟට celery. celeries කියලා කියන්නේ සලාද කොළ. සලාද නෙවෙයි පුතේ. හරිද? සලාද කියලා කියන්න බෑ. celery කියලා කියන්නේ කොළ జాතියක්. හරි. හැබැයි ඒ සලාද නෙවෙයි. හරි. සලාද වලට කොහොමද කියන්නේ? දන්නවද? සලාද එකක් පුතේ සාමාන්‍යයෙන් අපි ඔය සලාද කියන එකට අපි කියනවා සලාදයක් කියලා කියන්නේ එකක් අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ මේ සලාඩ් එකක් කියලානේ. එහෙ සලාද නෙමෙයි මම මේ අහන්නේ සලාද කොළවලට කියන එක. අන්න මම පැත්තෙන් දාන්නම් පුතේ. සලාද වලට අපි කියන්නේ lettuce කියලා. LETTUCE. හරි lettuce. lettuce කියලා කියන්නේ සලාද කොළ. එතකොට celeries කියලා කියන්නේ සලාද කියන අදහසම ගන්න පුළුවන් කොළ జాතියක්. හරිද? ඊළඟට brinjal. brinjal එක ලේසි එකක්. brinjal කියලා කියන්නේ වම්බටු. හරිද? brinjal කියලා කියන්නේ වම්බටු. ඊට පස්සේ beetroot දන්නවා. හරි beetroot කියන එක දන්නවා. tomato තක්කාලි. හරි. ඊට පස්සේ මෙතන grape දන්නවා. corn දන්නවා. ඊට පස්සේ corn lemon strawberry දන්නවා. bell pepper පුතේ bell pepperමයි. ඒකට සිංහල වචනයක් මට මතක් වෙන්නේ නැහැ. bell pepper කියලා කියන්නේ bell pepperමයි. හරි. ඔය ලොකු මිරිස් జాතියකට තමයි bell pepper කියන්නේ. හරි. රතු පාට ලොකු මිරිස් జాතියක්ද කොහෙද? bell pepper. නම ඕකමයි. ඊළඟට wood apple. Peppo. අන්න හරි. ගස් ලබු. ඊට පස්සේ sweet melon. පත්තක්කා. sweet melon පත්තක්කා. ඊට පස්සේ banana. කෙසෙල්. ඊළඟට pomegranate. දෙලුම්.
ඊට පස්සේ orange, ලොඩම් lodam, apple, apple, avocado, alligator peera, mango, අඹ. හරි. දැන් ඔන්න ඔයාලට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ chart එක fill කරගෙන යන්න. හරිනේ. දැන් ඔයාලට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ chart එක fill කරගෙන යන්න. කාගේ හරි පුතේ jack එකක් මොකක් හරි issue එකක් තියෙනවා. හරි. එතකොට ඔයාලට පුළුවන් මේ කොටස fill කරන්න. ඒ වගේම answers ටික හරියටම create කරන්න. දැන් මොකද ඔයාලා එළවලු ಜಾති ටික දන්නවා. ඊට පස්සේ colors ටික දන්නවා. ඒ නිසා මේක fill කරන්න පුළුවන්. ඒක ඔයාලා පුතේ ගෙදරදී කරන්න. හරිද? ඊළඟට ඒ වගේම පුතේ ගෙදරදී ඔයාලා කරන්න ඕනේ මෙන්න මේකෙන් poster එකක් design කරන එක. දැන් බලා ගන්නකෝ. You are going to prepare a poster. Poster එකක් හදන විදිය දරුවන්ට නිර්මාණශීලීව හිතන්න පුළුවන්. හරි, you have to make a poster on good health habits. හොඳ සෞඛ්‍ය පුරුදු කියන එක යටතේ poster එකක් design කරන්න ඕනේ. You have been given following sentences and pictures. ඔයාට උදව්වක් විදියට දීලා තියෙනවලු පුතේ පල්ලෙහා තියෙන වාක්‍ය, ඒ කියන්නේ වැකි ටික, ඒ වගේම පින්තූර ටික. Match the pictures with the sentences that you hope to include the poster. ඔයා poster එකේ ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන ඒවා ටික යා කරන්න, ගලපන්න. Give the poster a suitable title. ඒ වගේම හොඳ මාතෘකාවකුත් දෙන්න කියලා කියනවා. එනිසා මේකේ තියෙන ටික ඔයාලට පුළුවන් පුතේ ගැටලුවක් නැතුව මැච් කරන්න. හරි. ඒ ටික මැච් කරලා මේ පින්තූරත් එක්ක මේන් කීපයක් ඇතුළත් කරන්න poster එකේ. මේකෙන් එකක් දෙකක් විතර දාලා ලස්සන poster එකක් එවන්න. poster එකේ මාතෘකාව දාන්න good health habits. හොඳ සෞඛ්‍ය පුරුදු. හරි. හොඳ සෞඛ්‍ය පුරුදු, good health habits. හරි. පළවෙනි එක තියෙනවා පුතේ. මෙන්න මේකේ wash your hands thoroughly before you eat. මොකද්ද පුතේ මේ වචනේ? thoroughly කියලා කියන්නේ මොකද්ද? දැඩිව කියන එක. හරිද? එතකොට මෙතනදී කියනවා ඔයාගේ අත් දැඩිව සෝදන්න ඕන. වචන ටික බලමු අපි. ඊළඟට කියනවා wash fruit before you eat it. ඔයා පළතුරු සෝදන්නලු ආහාරයට ගන්න කලින්. ඊළඟට wash your hands after using the bathroom. bathroom එක භාවිතා කරාට පස්සේ මේ after using. හරි, ing එකක් තියෙන්නේ. එතකොට after වලට පස්සේ ing කියලා අපි අද ඉගෙන ගත්තා. ඊළඟට clean all cooking utensils. මේක utensils කියලා කියනවා. සියලුම උපකරණ, උයන්න පාවිච්චි කරන උපකරණ. utensils means උපකරණ. හරි. එතකොට පිසීමට භාවිතා කරන උපකරණ සෝදන්න, පිරිසිදු කරන්න කියනවා before using them. ඒවා භාවිතා කරන්න පෙර. ඊළඟට wash food well before you cook it. wash food ආහාර හොදන්න කියනවා හොඳින් before you cook it. ඒවා පිසින්න කලින්. ඒ වගේම check the date of expiry. expiry කියන්නේ පුතේ කල්ලිකුත් වීම. කල්ලිකුත් වීමේ දිනය හොඳින් පරීක්ෂා කරන්න when you buy packeted food. packet කරපු ආහාර ගන්නකොට. packet food. And finally drink boiled water or filled water. එක්ක උණු කරපු වතුර බොන්න නැත්නම් ෆිල්ටර් කරගත්ත වතුර බොන්න කියලා කියනවා. හරි. දැන් පුතේ ඔන්න මේ පින්තූරත් එක්ක ඔයාට ඒක මැච් කරන්න පුළුවන්. හරි. ඒ නිසා ගොඩක් දුරට ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි. ඒ ලෙසන් එකට අදාළව. අපි ටියුට් එක පැත්තට බලමු. ටියුට් එකේ මොන හරි අමතර කොටස් තියෙනවද කියලා.
හරි මේ කොටස් ටික ඔන්න දරුවන්ට දැන් පුළුවන් කරන්න ටියුට් එකේ මේ කොටස දැන් හරි ඊට පස්සේ ඊට කලින් කොටස් ටික අපි ඔක්කොම ඉවර කරලා තියෙන්නේ ඊට පස්සේ අපිට කෙලිම පුතේ යන්න තියෙන්නේ page number 1 මෙන්න මේක activity 9 එකට අපි යමු activity 9 එක දැන් කරන්නකෝ before after කියන කොටසත් ඉවර කරපු නිසා අපිට පුළුවන් ඒ කොටස ඉක්මනින් fill කරන්න මෙන්න මේක දැන් කරන්න හරි මේකේ තියෙන්නේ activity 9 අච්චුපතේත් ඔයාලට පුළුවන් ඒක බලන්න refer to the picture and complete the instructions මේ පින්තූරය දිහා බලලා උපදේශ ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ මම ඒක කියලා දෙන්න කලින් මම දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා ඒක කරන්න කියලා කරලා ඉවරයි සර්. okay good leftover කියන්නේ මොකක්ද? leftover කියලා කියන්නේ පුතේ අයින් කරන කොටස් ඉවත් කරන දේවල් කියන එක ඉතුරු වෙන දේවල් කියලා අපි කියන්නේ සර් වීඩියෝ එක පන්ති වරුණාම දානවද? මොන වීඩියෝ එකද පුතේ සර් 6 වසරට ඉගෙනුවා කිව්ව මේ එළවලු පළතුරු ටිකේ නම් නේ හරි මම ඔයාලට ඒක link එක දාන්නම්කෝ සර් regularly කියන්නේ මොකක්ද? මොකද්ද පුතේ regularly කියන්නේ ක්‍රමානුකූලව හරි අපි ඒකේ උත්තර ටික බලමු පුතේ refer to the picture මේ පින්තූර ටික බලන්න and complete the instructions ඒ වගේම මේ උපදේශ ටික සම්පූර්ණ කරන්න මේකේ පුතේ බලන්න wash සෝදනවා separate කියන්නේ මොකද්ද පුතේ separate
වෙන් කරනවා. හරිද? wash කියන්නේ සෝදනවා. separate කියන්නේ වෙන් කරනවා. cook උයනවා. chill සීතල කරනවා. chill කියන්නේ පුතේ සීතල කරනවා. very good. and throw away කියන්නේ විසි කරනවා. ඔව් දානවා විසි කරනවා කියන අදහස. throw away විසි කරනවා අයින් කරනවා. check පරීක්ෂා කරනවා. දැන් අපි බලමු. fruit vegetables and your hands before eating. මොකක්ද අපි ඒකට දාන උපදේශ? මොකක්ද අපි ඒකට දෙන්නේ? wash very good. ඒකට අපි කියනවා wash හරි. ඊළඟ garbage regularly. ක්‍රමානුකූලව කුණු ටික විසි කරන්නයි ඕනේ. අන්න හරි. throw away. ඊළඟ එක meat and fish from other food items when storing. ගබඩා කරනකොට මස් මාළු වගේ දේවල් වෙනම ගබඩා කරන්න ඕනේ. වෙන් කරන්න ඕනේ නිසා separate. හරි. separate. ඊළඟට leftover food quickly in a refrigerator. අයින් කරන දේවල් ඉක්මනින් අයින් කරන්න ඕනේ. ඒකේ අදහසක් පුතේ throw away. හරිද? throw away leftover ඉතුරු වෙන දේවල් ටික අයින් කරන්න ඕනේ. throw away. ඊළඟට food properly in the correct temperature. අන්න නිවැරදි උෂ්ණත්වයේ මේවා තියන්න ඕනේ. නිසා chill කියන්න පුළුවන්. හරිද? chill. cook ඔව් ඒකට cook ගන්න පුළුවන්. cook කියන එක වඩාත් සුදුසුයි කියලා මට හිතෙනවා. cook food properly in correct temperature. නිවැරදි උෂ්ණත්වයේ ඒවා උයන්න පිස ගන්න කියන එක. fruit and vegetables for fruit worms before eating. ඒ නිසා fruit and vegetables for fruit worms. fruit worms කියන්නේ පුතේ පළතුරු පණුව. එතකොට පළතුරු පණුව ඉන්නවද කියලා බලන්න ඕනේ. ඒක අදහස තමයි check. very good. දැන් උත්තර ටික හදා ගන්නකෝ. ඔක්කොම හරි සර්. okay very good. හරි. එහෙනම් පුතේ වැඩ ටික ඉවර නිසා අපි අදට ක්ලාස් එක උතනින් අතර කරමු. මොකද පුතේ මේ හැබැයි වැඩ කීපයක් තියෙනවා දරුවන්ට කරගෙන එන. එකක් තමයි අර පෝස්ට් එක ඩිසයින් කරන එක. ඊළඟ එක තමයි ටේබල් එක ෆිල් කරන එක. ඒ වගේම අන මනුලි පෙන්නනවා යාගේ පොඩ්ඩක් ඉන්නකෝ. හරි. ඔයාලට පේනවාද මනුලිගේ මේ එක get well card එක? හරි. ඔයා ඒක ලස්සනට හදලා තියෙනවා. එයා මට ෆොටෝස් දාලා තිබුණා. ඉතින් ඊට වඩා හොඳයි යාළුවෙක්ගේ නමක් එක්ක. මනුලි එහා පැත්ත පිටුවත් පෙන්නන්නකෝ මනුලි. next page එක. අන්න හරි. ඉස්සරහ පැත්ත එයා ඒකේ වෙනම දාලා තියෙනවා විස්තරේ ඉංග්‍රීසි වලින්. හොඳයි. ඊට පස්සේ front page එක ඉස්සරහ පැත්ත. පොතේ ඇලෙව්වද ඒක? හරි. එහෙනම් අන්න බලන්න ඒකේ හදලා තියෙනවා get well card එකක්. හරිම ලස්සනයි. ඒ වගේම මට තව දරුවෙක් එවලා තිබුණා. ලෙඩ හොඳ වෙන්න තමයි get well card එකක් යවන්නේ. හරි. සමහර ඒවා දැක්කට පස්සේ ලෙඩ වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතනදී ඔන්න බොහොම ලස්සනට හදලා එවලා තියෙනවා. ඉතින් thank you very much and very good. හරි. I should appreciate it. ඒ වගේම අනිත් දරුවන්ටත් පුළුවන් ඒක කරලා මට ෆොටෝස් දාන්න. හරිද? එහෙනම් ඔන්න ඔය homework දෙකත් කරගෙන healthy food රචනාවත් පාඩම් කරගෙන අපි ලබන සතියේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්. Have a nice week and may noble to Belgium bless you. Good night my dear children. Good night all of you. Good night, sir. Good night. Bye, sir. Okay, bye. Good night.